ගරු අනුර දිසානායක මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 51ක් තියෙනවා. ලොකු කාලයක් තියෙනවා. පහක්. ගරු මූලාසනයේ සභාපතිතුමනි, අද වැදගත් ආයතනයන් සහ වැදගත් තනතුරු කීපයක් පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථාවේදී කරුණු ඉදිරිපත් කරන වෙලාවේදී ඒ පිළිබඳ අපේ පැත්තෙනුත් යම් කරුණු කීපයක් ඉදිරිපත් කරන්නට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ගරු සභාපතිතුමනි, මම දැක්කා මම මූලික කතාවට එන්න කලින් මේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ බොහෝ සංවාදයක් තිබුණා. හැබැයි ගරු සභාපතිතුමනි, අයිතිවාසිකම් මේ වරප්‍රසාද සියල්ල රැකෙන්න ඕන. වංචනිකයන්, අපරාධකරුවන්, ඝාතකයන්ට දඬුවම් දීමේ ක්‍රියාදාමයට යටින් ඒ කිසිදු අයිතිවාසිකම් හෝ වරප්‍රසාදයන් ආරක්ෂා විය යුතු නැහැ. වංචනිකයන්, ඝාතකයන්, අපරාධකරුවන් දඬුවම් දීමට උඩින් වරප්‍රසාද තිබිය යුතු නැහැ. එනිසා සෑම මන්ත්‍රීවරයෙක් වේවා ඉහළ රාජ්‍ය නිලධාරියෙක් වේවා හැම දෙනාම මේ රටේ සමාන පුරවැසියන් ලෙස සලකා කටයුතු කිරීම අපරාධවලට එරෙහිව ගනු ක්‍රියාමාර්ගවලදී වැදගත් කියලා අපි කල්පනා කරනවා. කෙසේ වුවත් මේ විවාදයේදී වැඩිපුර සාකච්ඡා මේ මෑත කාලේ වැඩිපුරම සාකච්ඡාවට බඳුන් වෙලා තිබුණේ මැතිවරණ කොමිසම් සභාව. එක පැත්තකින් මැතිවරණ පිළිබඳව ඇති වී තිබෙන අස්ථාවරභාවයත්, අනිත් පැත්තෙන් මැතිවරණ කොමසාරිස්තුමා එහි මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගේ යම් ප්‍රකාශත් මං කියන්නේ අපි බරපතල ලෙස කල්පනා කරන්න ඕන. මොකද අම්බලන්ගොඩ ඇයුනි. කෙසේ වුවත් ඒවත් විශාල ලෙස මැතිවරණ කොමිසම පිළිබඳ සාකච්ඡාවට බඳුන් වෙන්න හේතු සාධක සැපෙව්වා. පුවත්පත්වල ශීර්ෂපාඨ, කාටුන් ශිල්පීන්ගේ කාටුන් වලින් මැතිවරණ කොමිසම සහ ඒ ක්‍රියාදාමයන් සාකච්ඡාවට බඳුන් කළ තියෙන සමාජයේ හමුවේ. කොමිසමේ සභාපතිවරයාම කිව්වා පළාත් පාලන මැතිවරණ වකවානුවේදී පළාත් පාලන මැතිවරණ පැවැත්වනවා නැද්ද කියන එක වෙලාවකදී කිව්වා දැන් බෝලයේ තිබෙන්නේ පළාත් පාලන අමාත්‍යවරයාගේ අතේ, ඔහු ඒක කලිසමේ අතුල් ඉන්නවා කියලා කිව්වා. හැබැයි පහුගිය නොවැම්බර් මාසේ 1 වෙනිදා පළාත් පාලන අමාත්‍යවරයාගේ අතේ තිබුණු බෝලය කොමිසම සතුව කොමිසම වෙත යොමු කරා. හැබැයි දැන් බරපතලම තත්ත්වය ගරු සභාපතිතුමනි, කොමිසම සතුව තිබෙන මේ බෝලය ඉතාමත් කුමන්ත්‍රණකාරී ලෙස, නිර්ලජ්ජිත ලෙස, ලැජ්ජාසහගත ලෙස නැවත විනිසුරුවන් වෙත මාරු කිරීම සඳහා උත්සාහයක් තිබෙනවා. ඒ මේ පාර්ලිමේන්තුවත්, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳවත්, ජනතාවගේ ඡන්ද අයිතිය පිළිබඳවත් නිකන් වාක්‍ය කණ්ඩ නෙවෙයි, නිකන් වේදිකාවේ මුර දෙන හඬ නෙවෙයි, සැබවින්ම හෘද සාක්ෂිය ප්‍රශ්න කළ යුතු තිබෙනවා. ගරු සභාපතිතුමනි, දැන් මෙම පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සඳහා පෙබරවාරි මාසේ 17 වෙනිදා, පසුගිය පෙබරවාරි මාසේ 17 වෙනිදා, නොවැම්බර් 17 මීට මාස 9කට පෙර ගැසට් කරන ලද සීමා නීරණ අභියාචනා කමිසමේ චක්‍රලේ සීමා නීරණ අභියාචනා කමිසමේ ගැසට් එක පදනම්ව නඩුවක් ගොනු කොට තිබෙනවා. ගරු සභාපතිතුමනි, යම් කෙනෙකුට යම් අසාධාරණයක් වුවොත් ඒ අසාධාරණයේ පිළිබඳව අධිකරණයට ගොත් සමට සාධාරණ ඉටු කර ගැනීම සඳහා තිබෙන යුක්ති සහගත අයිතිය අපි පිළිගන්නවා. නමුත් මෙතන තිබෙන්නේ අසාධාරණයකට ලක්වීම හේතු කොටගෙන ඒ සාධාරණ ඉටු කර ගැනීම වෙනුවෙන් අධිකරණයේ පිහිට පැතීම සඳහා යන යුක්ති සහගත ක්‍රියාදාමයක් නෙවෙයි. මේ මුළුමනින්ම ගරු සභාපතිතුමනි, අධිකරණයේ තමන්ගේ වංක දේශපාලන වමනාව වෙනුවෙන් උපයෝගී කර ගැනීම. අධිකරණ හමුවට සාධාරණත්ව වෙනුවෙන් පියමන් කිරීමත්, අධිකරණයේ තමන්ගේ වංක දේශපාලන අරමුණ වෙනුවෙන් උපයෝගී කර ගැනීමත්, ඒ දෙක හරියට අපි බෙදා වෙන් කරගත යුතු තිබෙනවා. මේ වංක වමනාව. එනිසා මේ අධිකරණය හමුවේ මේ ගොනු කර තිබෙන නඩුව සාධාරණත්වයේ යුක්තිය පිළිබඳ නඩුවක් නෙවෙයි. වංක භාවය, කැතකම, නිර්ලජ්ජිත දේශපාලන පරාජය වියරුව පෙන්නුම් කරන නඩුවක්. එනිසා මේ අරමුණ අපිට පැහැදිලි. දෙක, මේට අහුල් වී තිබෙන්නේ කවුද?
විශේෂයෙන්ම ගරු සභාපතිතුමනි පෙස්සම්කරුවෝ 6 දෙනෙක් ඉන්නවා. මේ පෙස්සම්කරුවන්ගේ 6 දෙනා ගැන විලියම් ගෝපල්ලෝ මාවත නුවර ඉන්නවා වඩුගෙදර විජේරත්න. ඒ කවුද කියන එක මම කියන්න ඕනේ නැහැ. දවස් 3කට කලින් ජනාධිපතිතුමාට හම්බුණා තිලින බණ්ඩාර තෙන්නකෝන්. ඔහුගෙන් අහගන්න මේ කවුද කියලා. මහනුවර. ඒ වගේම තව ඉන්නවා කීර්ති මහින්ද කරුණාතිලක කුමාර කෙවිටිය හල්මිල්ල වැව. ඔබතුමා හොඳට දන්නවා දයාසිරි ඇමතුමා. මේ කවුද කියන්නේ? ඔබතුමාගේ කතාවේදී පිළිතුරු දෙනවා. රයිට් කරන්න. රයිට්. හරි. හොඳයි. නෑ තරයි මම කියවිච්ච එක මම කියන මගේ අදහස. ඒ වගේම සුභාසිරි නිවස එනසාල් බැද්ද පට්ටිය ගෙදර බණ්ඩාරවෙල. ඒ කවුද කියන්න මේ පාර්ලිමේන්තු ඕනවටත් වඩා ඉල්දරු වී තිබෙනවා. ඒ හාලියල තියෙන සබත්තාවයන් කුමක්ද කියන්නේ. ඒ වගේම යෝහාන් ධනුෂ්ක 51 හන්දිය දෙනියාය ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයාට එහි තිබෙන දේශපාලන සබත්තාවය මේ පාර්ලිමේන්තු ඉල්දරු වී තිබෙනවා. නෑ කියන්නේ. ඔව්. රයිට් එච්චරයි. ඒ කියන්නේ ගරු සභාපතිතුමනි පොල් ගහට ගියපු මිනිහටත් කියන්න උත්තරයක් තිබුණා. කිතුල් ගහට අපේ පැත්ත වැඩිපුර තියෙන පොල්නේ. ඒ නිසා ඔබතුමාගේ පිළිතුර මට ඒ තරම් මම බැරෑරුම් සලකන්නේ. මොකද අපි දේශපාලන ඉන්න අය. හොඳට මතක තියාගන්න. ඒ නිසා මෙම අධිකරණය තමන්ගේ වංක දේශපාලන උවමනාවෙන් උපයෝග කරගන්නව විතරක් නෙවෙයි. ඒ වංක පිරිස මේ පාර්ලිමේන්තුවේ අපි ඉදිරිපිට ඉන්නවා. මම අහනවා තමුන්නාන්සලා මේ වංක ක්‍රියාදාමයට අහුල් වී තිබෙන කුමන අරමුණින්ද? ඒ අරමුණ මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න ඕන. පළාත් පාලන මැතිවරණය කරු සභාපතිතුමනි කාලාන්තරය සිට දිග්ගැසමින් තිබුණා. අවුරුදු දෙකමාරකට වඩා වැඩි කාල පරිච්ඡේදයක එක පස්සට දමා තිබෙනවා. ආයතන බිඳ වැටී තිබෙනවා. සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය සඳහා වුවමනාවන් මුළුමනින්ම බිඳවට්ටවා තිබෙනවා. විකෘති ඡන්ද ක්‍රමයක් තිබ්බ එක වෙනස් කරා. ඒ සඳහා විශාල අරගලයක් තිබුණා. ඡන්ද ක්‍රමය මේ පාර්ලිමේන්තුව සම්මත කරා. සීමා නිර්ණය විකෘතිභාවයක් තිබුණා. ඒ වෙනස් කරා. නව ඡන්ද ක්‍රමයට අනුව නව ඡන්ද ක්‍රමයට අනුව මහනගර සභා ආඥාපනතත් මහනගර සභා ආඥාපනතත් ප්‍රාදේශ සභා ආඥාපනතත් සංශෝධනය කරලා සම්මත කරලා දුන්නා. ඇමතිවරයා නොවැම්බර් මාසේ 1 වෙනිදා ගැසට් කරා. දැන් ඉතා කුඩා කල්ලියක් තමන්ගේ පටු දේශපාලන වමනාව වෙනුවෙන් ඒ මුළු මහත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයේම පසට ඇදීම පසට තල්ලු කිරීම සඳහා දරන මේ නිර්ලජ්ජිත උත්සාහය මේ පාර්ලිමේන්තුව හිලා දැකිය යුතු නැද්ද? මොකද මේ කරන්න හදන්නේ? මේ කුමක් වෙනුවෙන්ද? මේ ඉතාමත් වර්ධ සහගත මේ වමනාවට අවතීර්ණ වී තිබෙන කුමක් දරමුණ මේ පාර්ලිමේන්තුව දැනගත යුතු තිබෙනවා. ගරු සභාපතිතුමනි අපි ඕනතරම් දැකලා තිබෙනවා ජනමතයට බය සැඟවිච්ච නායකයන්ට ලෝක ඉතිහාසයේ උරුම වෙච්ච තැන. මම අතිගරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලන්නේ. ජනමතයට බියවි ඔබ හෝ ඔබගේ කණ්ඩායම කටයුතු කරනවා නම් ඉතිහාසයේ ඔබට හිමි විය යුතු තැන අද සිට මේ පාර්ලිමේන්තුවේ ලියවෙන බව මතක තබා ගන්න. අද සිට ලියවෙන බව මතක තබා ගන්න. මේ තමුන්නාන්සලා ශ්‍රී ලංකාවේ මේ රටේ ජනතාවත් එක්ක ජනතාවගේ පරමාධිපති බලයත් එක්ක ජනතාවට තමන්ගේ නියෝජන තෝරාපත් කර ගැනීමේ අයිතිය සඳහා තිබෙන බලය සමග ඉතාමත් කැත නිර්ලිජිත දේශපාලන සූදුවකට මේ පාර්ලිමේන්තුවට කඩ ලබා දිය යුතුද? ඒ විතරක් නෙවෙයි. මෙවැනි නිර්ලජ්ජිත ජනතා මතයට බයයි සැඟව ගියපු නායකයන්ට ඉතිහාසයේ උරුම වූ කුණුබක්කියක් තිබෙනවා. ඒ කුණුබක්කිය කාටද උරුම වෙන්නේ කියලා තමුන්නාන්සලා තේරුම් ගන්න. දේශපාලන රඳාපවතින ගේම් මත නෙවෙයි. ගේම් මත සතුටු වෙන්න පුළුවන්. ගේම් මත දේශපාලන ගේම් මත කාට හරි ඒ මොහොතේ තෘප්තිමත් වෙන්න පුළුවන්. හැබැයි දේශපාලන ගේම් මත රඳාපවතින තා කෙටි කාලයක් බව තමුන්නාන්සලා මතක තබා ගන්න. දෙක මේ මැතිවරණ කල් දැමීමේ ජනතාවට තමගේ පරමාධිපත්‍ය බලය නිසි ලෙස ඉටු කරගන්න අවස්ථාව ලබා නොදීම නිසා ලෝක ඉතිහාසයේ මොනතරම් වැගිරීම් සිදු වී තිබෙනවද? අපේ රටේ 1981 සංවර සභා මැතිවරණයේදී යාපනයේ ජනතාවට තමගේ නියෝජන සාධාරණ ලෙස තෝරාපත් කර ගැනීමට අවස්ථාව ලබා නොදීම මොනතරම් ලේ ගංගාවක් මේ රට තුල හැලුණොත්
ඒ වගේම 1982 පැවැත්විය යුතු මහමැතිවරණේ කල් දැමීම හේතු කොටගෙන තමන්ට තමන්ගේ ජනතාවට තමන්ගේ නියුත්තය තෝරාපත් කර ගැනීමේ අයිතිය ඊනියා ජනමත විචාරණ කර කල් දැමීම හරහා මේ රටේ මොනතරම් ලී වැගිරුණාද මිනිස් කඳු ගොඩ ගැහුණ මේ රටේ තමුන්වහන්සේලාගේ පටු දේශපාලන වමනාව වෙනුවෙන් එවැනි ලේ ගංගා දැකීමේ පිපාසකින් තමුන්වහන්සේලා පෙළෙනවද කියලා මම දැනගන්න කැමතියි. ඒ නිසා ගරු සභාපතිතුමනි මම ඉතා වගකීමෙන් කියන්නේ මේ රටේ ජනතාවගේ ජනමතයත් එක්කත් ජනතාවගේ පරමාධිපත්‍ය බලයත් එක්කත් මැතිවරණත් එක්කත් මේ කරන සූදුව නතර කිරීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පියවර ගත යුතුයි. ඔහු තේරුම් ගත තිබෙනවා ජනවාරි මාසේ 8 වෙනිදා මේ රටේ ජනතාව තමන්ට ලබා දෙන ලද ජනවරමේ තිබෙන පිටුපස බලය මොකද්ද? මොකද්ද ජනවරමේ බලය? ඒක තේරුම් ගන්න ඕන. හැම කෙනෙකුටම ওই පුටුවේ වාඩි වුණාට පස්සේ තමන් බලයට පත් කරන ලද ජනවරමේ බලය අංශු මාත්‍රයකවත් මතක් නොවුණු බව තමයි ඉතිහාසය පෙන්වුම් කරලා තිබෙන්නේ. අවුරුදු 2කමාරක් වැනි කෙටි කාලයක් යනකොට වර්තමාන ජනාධිපතිතුමාටත් එම ජනතාවගේ සැබෑ ජනවරමේ බලය අමතක වුණාද කියන සාධාරණ සැකයක් අපි හමුවේ තිබෙනවා. මේ මා දන්නේ ඔහුගේ අවබෝධය සහිතවද? මා දන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඔහුගේ අවබෝධයකින් තොරව මෙහෙම වෙන්න බෑ. මා දන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නොවේ නම් ඔහුගේ අනසකට යටත් නොවුණු යම් ඉඟුරු කල්ලිය වැනි කල්ලියක් විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැහැගෙන තිබෙනවද කියන එක තමයි පාර්ලිමේන්තුවට කියන්න ඕන. මොකද ජනවරම මොකද තිබුණේ? අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වෙමින් තිබෙනකොට සමහර අවස්ථාවල අද මේ කුමන්ත්‍රයේ ඉන්න බොහෝ පිරිස් එදා ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමෙන් අත ඔසවපු අය 18 වෙනි සංශෝධනය සම්මත කරන්න මේ පාර්ලිමේන්තුවේ පඹයින් වගේ අත උස්සපු අය. සිරානි බණ්ඩාරනායක නිරපාහරිනකොට සිරානි බණ්ඩාරනායක නිරපාහරින එය විත්ති කූඩුවට නංගවලා නඩුකාරයෝ හැටියට කටයුතු කරපු කැත ඉතිහාසයක් තියෙන ප්‍රජාතන්ත්‍රවාදී වැළවීම පිළිබඳ කැත ඉතිහාසයක් තියෙන පුද්ගලයි. මම අහනවා ඒ දිගුවද තමුන්වහන්සේලා මේ ගෙන යන්න උත්සාහ කරමින් තිබෙන්නේ. ඒ නිසා ජනවාරි මාසේ 8 වෙනිදා ජනවරමෙන් අපේක්ෂා කරේ ඒ වර්ධනය වෙමින් තිබුණ ඒකාධිපතිත්වයත් ඒ ගොඩනැගෙමින් තිබුණු ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය බිඳවැටීමේ අරමුණක් එදා ජනවාරි මාසේ 8 වෙනිදා ජනතාවගේ ජනවරම පිටුපස තිබුණා. ඒ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා තේරුම් ගත යුතුයි කියලා මම විශ්වාස කරනවා. ජනාධිපතිවරයා හැටියට. ඒ නිසා මේ කියන්නේ මේ විගඩම්කාරී විසුලුකාරී තමන්ගේ කෙටි කාලේ බලය සහ තමන්ගේ කෙටි කාලේ පැවැත්ම වෙනුවෙන් මේ ගන්න ලබන මුග්ධ හිතුවක්කාරී තක්කඩි ක්‍රියාවන් ගරු සභාපතිතුමනි මේ රටේ මහා දේශපාලන ලේවිලක් බවට පරිවර්තන වීම වළක්වන්න බෑ. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ අපි සහතික කරනවා මේ කුමන්ත්‍රණකාරී පියවර පරාජයටපත් කිරීම වෙනුවෙන් අපට එකඟ විය නොහැකි අය පවා සමග එකඟව මේ පරාජයටපත් කරන්න සූදානම්. ඒ සහතික කරනවා. මේ පරාජයටපත් කළ යුතුයි. 3-4 දිනකගේ දේශපාලන දාදු කෙලියකට මේ රටේ ජනතාවගේ ජනවරම යටත් කිරීමට ඉඩ ලබන්න දී යුතුයි කියලා මම විශ්වාස කරනවා. මොකද ප්‍රජාතන්ත්‍රවාදී අහිමිවීමේ හේතු කොටගෙන විශාල බැටකෑම ඉතිහාසයක් උරුම වෙච්ච දේශපාලන ව්‍යාපාරයක් අපේ පක්ෂ තහනම් කිරීම හේතු කොටගෙන අපේ නිදහසේ දේශපාලන කිරීමේ අවස්ථාව ලබන දී හේතු කොටගෙන මා ඉතිහාසයේ ඛේදජනක ඉරණම් වලට මුණ දීපු දේශපාලන ව්‍යාපාරයක් එදා ප්‍රජාතන්ත්‍රවාද වෙනුවෙන් කොතනද පහරක් එල්ල වෙන්නේ ඒ පහර පරාජයටපත් කර දුටු තැන පරාජයටපත් කිරීම සඳහා අපි සූදානම්. ඒ නිසා මේ ඉතාමත් පටු නිර්ලජ්ජිත උත්සාහය මේ 22 වෙනිදා තමන්ගේ ගෝල බාලින් හරහා අධිකරණයේදී ඉල්ලා අස් කරගන්න කටයුතු කරන්නේ නැත්නම් මේ රටේ දේශපාලන පෙතේ එල්ලෙන වෙනත් දිශාවකට බව හොඳින් තේරුම් ගත යුතුයි. දේශපාලන පෙත තිබෙන ජනාධිපති පුටුවේ හෝ ජනාධිපති වටේ ඉන්න කණ්ඩායම කතේ පමණක් නෙවෙයි මේ රටේ දේශපාලන පෙත තිබෙන්නේ. මේ රටේ දේශපාලන පෙත තිබෙන ජනතාව ගති. ඒ නිසා මේ මැතිවරණ පැවැත්වීම සඳහා කරන බාධාවන් ඒ බාධාවන් හිතුවක්කාර ලෙස තක්කඩි ලෙස දැනුවත්ව වංකභාවයෙන් කරන මේ බාධාවන් එළබෙන 22 වෙනිදා අධිකරණ හමුවේ ඉල්ලාස් කරගන්න සූදානම් නොවන්නේ නම් මේ රටේ දේශපාලන පෙත නව ආකාරයකින් ලියවෙන බව මේ මහතුරු සියලු දෙනාම ලියාගත යුතුයි. ජනාධිපතිතුමාගේ සිට ඔහුගේ චග්ගෝලෙන් සියලු දෙනාම ලියාගත යුතු දේශපාලන පෙත ලියවෙන්නේ කොහොමද කියලා. මේ නාටකමට ගරු සභාපතිතුමනි අපි කවුරුත් සහාය දෙන්න ඕනේ. ඒ නිසා මැතිවරණ කොමිසම සභාව ඒට තිබෙන විශාල කාර්යභාරයක් ඒ වගේම දේශපාලන ව්‍යාපාරය හැටියට අපිට මේ රටේ පුරවැසියන්ට පුරවැසි සංවිධාන වලට සුවිශේෂ කාර්යභාරයක් තිබෙනවා
මේ පටු දේශපාලන කල්ලියකගේ වුවමනාව වෙනුවෙන් මේ මැතිවරණ කල් දැමීම සඳහා දරන මේ ප්‍රයත්නය පරාජයට පත් කිරීම සඳහා මේ රටේ සියලු දෙනාට දායකත්වය සපයන්න කියලා අපි ආරාධනා කරන ඉල්ලා සිටිනවා. මේ පරාජයට පත් කළ යුතු ප්‍රයත්නයක්. මේ පාර්ලිමේන්තුවේ හෙලා දැකිය යුතු ප්‍රයත්නයක්. මේ අපේ රටේ කවදාවත් සිදුවීමට ඉඩ ලබා නොදිය යුතු ප්‍රයත්නයක්. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මේ රටේ මාර්ග සිතීම හැදෙනවාද? මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අකුලා දමමින් වෙනත් දිශාවකට මාර්ග සිතීම එළෙනවාද කියන තීරණය මේ මැතිවරණ ටික රඳා පවතිනවා. ගරු සභාපතිතුමා මේ විශේෂයෙන් අවධාරණය කරන්න. මේ තක්කඩි හිතුවක්කාරී නිර්ලජ්ජිත උත්සාහය එලිදරව් වී තිබෙන උත්සාහය. Order please. ඔබතුමා point of order එකද? ඇදලි කිරීම මන්ත්‍රීතුමා දැන් අවශ්‍ය නැහැ මම කතා කරන්නේ. මම ඔබතුමාගෙන් අහන්නේ දැන් ඔබතුමා මෙහෙම ලස්සනට කතා කරනකොට පළාත් සභා ඡන්ද කල් දාන්න ඔබතුමාලා උත්සනකොට ඒ ගැන එතුමා හොඳයි තා වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. ඊට පැහැදිලි. ඒ වෙලාවේදී පළාත් සභා මැතිවරණයේ පළාත් පාලන මැතිවරණ සඳහා නව ඡන්ද ක්‍රමයක් හදලා තිබුණා. පළාත් සභා මැතිවරණ නව ඡන්ද ක්‍රමයක් ඇතුළත් කළ යුතු තිබුණා. මේ පාර්ලිමේන්තුවට කාන්තා නියෝජන වැඩි කිරීම සඳහා පනතක් ඉදිරිපත් කළා තිබුණා. ඒ පාර්ලිමේන්තුව සම්මත කරනවා නම් පළාත් සභාවල කාන්තා නියෝජන වැඩි කරන්න අනිවාර්ය ලෙස ඒ තිබෙන ඡන්ද ක්‍රම වෙනුවට වෙන ඡන්ද ක්‍රමයක් අවශ්‍ය වී තිබුණා. ඒ නිසා සමානුපාතික ඡන්ද ක්‍රමය ඉවත් වෙන කොට්ටාසට මන්ත්‍රීවරයෙක් ලැබෙන කාන්තා නියෝජනය ලැබෙන නව ඡන්ද සමානුපාතික රැකෙන නව ඡන්ද ක්‍රමයක් වෙනුවෙන් අපි පෙනී හිටියා. ඒ වෙනුවෙන් අපි මනාප ක්‍රමය අහෝසි වෙන්නේ. ඒ මොකද හැබැයි බොහෝ අයට ඒක රිදුණු බව මම දන්නවා. ඒ මොකද මනාප ඡන්ද ක්‍රමය හැම වෙලාවෙම කළු සල්ලිකාරයන්ට හොඳ උල්පතක්. කළු සල්ලිකාරයන්ට උල්පතක් මනාප ඡන්ද ක්‍රමය. ඒ නිසා තමන් එක් රැස් කරගෙන ඉතන මහා ධනෙ මනාප ඡන්ද ක්‍රමයක් කරා දියත් කිරීමේ සැලසුම ඒ පළාත් සභා ඡන්ද ක්‍රමයට අර ඇකුළුණා. ඒ ඇකුළුනේ වේදනාව එතුමාලට තියෙන බව මම දන්නවා. ඒක මම දන්නවා එතුමාලට මේ වේදනාවක් තියෙන බව. මොකද තමුන් වහන්සේලා කළු සල්ලි එදා වගේ අද කොට්ටාසයකට යොදවන්න බෑ. හිටපු ගමන් කොට්ටාසයට ඇවිල්ලා හාල් බෙදන්න පටන් ගත්තොත් රෙදි බෙදන්න පටන් ගත්තොත් ටකරම් බෙදන්න පටන් ගත්තොත් මේ මූණ බලපු නැති මිනිහා ඡන්දයක් කෙනෙකුට මේව බෙදන්න පටන් ගන්නවා. ඒ නිසා කොට්ටාසයක් ඇතුළේ වැඩියෙන් සල්ලි යෙදවීමම තමයි කොට්ටාසෙන් ප්‍රතික්ෂේප වෙන්න හේතුව. ඒ නිසා තමුන් වහන්සේලා කළු සල්ලි වලින් ඡන්ද කරපු කාලය අවසන් වෙනවා. ඒ නිසා තමයි අපි ඒකට සහාය දුන්නේ. ඒකත් හොඳයි එතුමා මට අවස්ථාවක් ලබා දීම පිළිබඳව ඒක පැහැදිලි කරන්න. ඒ නිසා මා කියන්නේ මේ පළාත් පාලන මැතිවරණේ පැවැත්වීම සඳහා ඇති හිතාමතා ඇති කරන ලද බාධාවන් කරුණාකරලා ඉවත් කරන්න. දැන් මොකද වෙලා තිබෙන්නේ? මේ චූදිතයන් කවුද කර සභාපතිතුමනි? මේ චූදිතයන් බවට පත් වෙලා තියෙන අමාත්‍යවරයා ෆයිස මුස්තාපා අමාත්‍යවරයා සහ එහි ලේකම්වරයා. ඔවුන් තමයි චූදිතයන්. මේක චූදිතයන් බවට පත් වෙලා නැහැ මැතිවරණ කොමිසම. මේක චූදිතයන් බවට පත් වෙලා නැහැ. දැන් නැතුණත් හිටපු සීමා නිර්ණය කොමිසම. මේ දෙදෙනා පමණ චූදිතයන් බවට පත් වුණේ කොහොමද? ඒ විතරක් නෙවෙයි. මේ විත්තිය පාර්ශ්වයෙන් පෙනී හිටින්නේ කවුද? ෆයිස මුස්තාපාගේ කනිෂ්ඨ නීතිඥයා. විත්තිකරුව ෆයිසර් මුස්තාපා. පැමිණිලිකරුගේ නීතිඥයා ෆයිස් මුස්තාපාගේ මේක නිකන් මුස්තාපා වර්ස් මුස්තාපා නඩුවක්. මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේක මුස්තාපට එරෙහි මුස්තාපා. අපි අහන තමුන්වහන්සේ මොකද්ද මේ කරන්නේ? මේ විකඩංකාරී මේ විසුලුකාරී මේ නඩුව අයින් කරගන්න තමුන්වහන්සේලාට අඩුම තරමේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව හෝ මේ රටේ ජනතාවගේ ජනතා පරමාධිපත්‍ය පිළිබඳව හෝ යම් හැඟීමක් තිබෙනවා නම් තමන්ගේ චග්ගෝලයන්ට ගිහිල්ලා අද නියෝගයක් දෙන්න මේක අයින් කරගන්න කියලා. නැත්තම් දේශපාලන පැත්තේ එල්ලෙන්නේ කොහොමද කියලා මතක තබා ගන්න. මම වවදාරණය කරන මේක නැවත නැවතත්. ඒ නිසා ගරු සභාපතිතුමනි ඒක තමයි පළමු කරුණ මට ඉදිරිපත් කරන්න තිබුණු මේ මැතිවරණ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවත් එක්ක සම්බන්ධ වෙන දෙවෙනි එක. විශේෂයෙන්ම මේ ආණ්ඩුව බලයට පත් වුණේ වංචනිකයන්ට දූෂිතයන්ට දඬුවම් ලබා දීම අරමුණු කරගෙන. ඒ දඬුවම් ලබා දීම අරමුණු කරගෙනම මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයක් ගොඩනැගුවා. බොහෝ අය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට විශාල චෝදනාවන් එල්ල කරමින් තිබෙනවා. හැබැයි ඔය චෝදනාවන් එල්ල කරන බොහෝ පිරිස කවුද කියලා බැලුවොත් අඩුම තරමේ මිලියන 50කවත් නඩුවක් තියෙනවා. නඩුව සඳහා පරීක්ෂණයක් තියෙන FCID එකේ. ඒ අය තමයි ඔය වැඩිපුර කතා බහ කරන්නේ. කොහොම වුණත් ගරු සභාපතිතුමනි දැන් ඕකත් මේ නීතිමය ප්‍රශ්න ගැන සාකච්ඡා කරා. මම කියන්නේ මෙහෙමයි. අපේ රටේ පොලිස් දෙපාර්තමේන්තුව ආරම්භයේ සිටම රටේ ආන්දෝලනයට තුඩු දෙන සමහර සිදුවීම් තිබෙනවා නම් ඒ සිදුවීම් ආරම්භය විශේෂ පොලිස් කොට්ටාස ගොඩනගා තිබෙනවා. අපේ රටේ එක කාලයක් ත්‍රස්තවාදී තර්ජනයකට අපි මුහුණ දීලා තිබුණා. ඒ නිසා පොලිස් දෙපාර්තමේන්තුව විසින් නව කොට්ටාසයක් ලෙස ත්‍රස්ත විමර්ශන ඒකකයක් ගොඩනැගුවා. මොකද ඒක ගරු කතා නෙවෙයි 60 තිබ්බේ නැහැ. ඒක 1940 තිබුණේ නැහැ පොලිසිය. ඇයි? 60 40 ත්‍රස්තවාදී තර්ජනයක් තිබුණේ නේ. හැබැයි ත්‍රස්තවාදී තර්ජනයක් ආවට පස්සේ පොලිසි රජයක් විසින් ත්‍රස්ත විමර්ශන ඒකකයක් ගොඩනැගුවා. ඊළඟ ගරු සභාපතිතුමා අපේ රටේ වේගයෙන් මත්ද්‍රව්‍ය
පිළිබඳ ප්‍රශ්නයක් පැන නැගුණා. ඒක 60 70 තිබුණේ නැහැ. හැබැයි මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්නයක් කෙනකොට මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා විශේෂ ඒකකයක් නාකොටික් වැනි ඒකකයන් ගොඩනැගුව පොලිස් දෙපාර්තමේන්තුව අනුයුක්තව. එන ප්‍රශ්නයක් එනකොට තමයි ඒ ප්‍රශ්නට අනුබද්ධව පොලිස් දෙපාර්තමේන්තුව නව කොට්ටාස ගොඩනගන්නේ. ඒ අනුව තමයි අපේ රට බරපතල මූල්‍ය අපරාධ පිළිබඳ නව විෂයක් පෞගිය දශකයේ සාකච්ඡා වුණා. ටෙන්ඩර් මගදී හරහා සිදුවෙන ගනුදෙනු, බැංක් EPF අරමුදලේ සල්ලි වලට සිද්ධ වෙච්ච විනාශය, කොටස් වෙළඳ පොලේ ගනුදෙනු, විශාල අපේ රටේ ඉඩම් ලබා දීමේදී එහි හිටපු පුත්තු විසින් ගහන ලද ගේම් මේ සියල්ල සාකච්ඡා වෙමින් තිබුණා. ඒ නිසා රටේ නව අපරාධ ශේෂ්ත්‍රයක් විවෘත වුණා. ත්‍රස්තවාදී අපරාධක ශේෂ්ත්‍රයක් විවෘත වුණා වගේම කුඩු මත්ද්‍රව්‍ය අපරාධ ශේෂ්ත්‍රයක් විවෘත වුණා වගේම අපරාධ ශේෂ්ත්‍රයක් විවෘත වුණා මූල්‍ය අපරාධ කියන. ඒ නිසා පොලිස් දෙපාර්තමේන්තුවට බලයක් තිබෙනවා. ඒ නව අපරාධ ශේෂ්ත්‍රයේ පිළිබඳ නව පරීක්ෂණ කොට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසක් පිහිටවන්න. කවුරුත් බය වෙන්න ඕනේ නැහැ. මම කියන්නේ මූල්‍ය අපරාධ විමර්ශන විතරක් නෙවෙයි අපේ රට විශාල පරිසර අපරාධ සිදුවෙමින් තිබෙනවා. ඒ නිසා පොලිස් දෙපාර්තමේන්තුවේ FCID එක පන්නේ පරිසර අපරාධ කොට්ටාසකුත් ගොඩනගන්න ඕන. මොකද ඒකට බිය යුතු නැහැ. බියවන්න ඕන කවුද? පරිසර අපරාධ කොට්ටාසයකට බිය වෙන්න ඕන පරිසරයට අපරාධ කරන අය. මූල්‍ය අපරාධ කොට්ටාසයකට බිය වෙන්න ඕන මූල්‍ය අපරාධ කරපු අය. කුඩු මත්ද්‍රව්‍ය පිළිබඳ නිවාරණ ඒකකයට ඒකට එරෙහිව තියෙන ඒකකයට විරුද්ධ වෙන්න ඕන කුඩු මත්ද්‍රව්‍ය විකුණන අය. ඒ අය තමයි ඒකට විරුද්ධ වෙන්න ඕනකම තිබෙන්නේ. ඒ නිසා ගරු සභාපතිතුමනි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයක් පිහිටවීම මම හිතන්නේ අසාධාරණයි. ඒක කළ යුතුයි. හැබැයි තියෙන ප්‍රශ්නේ මම එකඟ වෙන ප්‍රශ්නයක් තිබෙනවා. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට කෙලින්ම පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාවක් තිබුණේ නැහැ. ඒ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා විශේෂ ඒකකයක් තිබුණා. දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලයකින්. දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලයට එන පැමිණිලි තමයි ඔවුන් යම් මූලික විමර්ශනය ලක් කරලා ඒ මූලික විමර්ශනයෙන් පසුව එම ආයතනයේ විසින් එම පැමිණිලි ගරු සභාපතිතුමනි එම පැමිණිලි අදාළ විමර්ශන ඒකකයට යවනවා. ඒ අනුව දූෂණ විරෝධී ලේකම් කාර්යාලය තමන් වෙත ආපු පැමිණිලි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට ඒව 253ක්. අල්ලස් කොමිසම වල තියෙන 146ක්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වල තියෙන 40ක්. පොලිස් පත්‍රික යොමු කරලා තිබෙන 23ක්. පොලිස් නීති කොට්ටාසයට යොමු කරලා තිබෙන 1ක්. පොලිස් වංචා විමර්ශන කොට්ටාසයට යොමු කරලා තිබෙන 6ක්. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට කෙලින්ම පැමිණිලි ඉදිරිපත් කරන්න බැරි වුණාට මූල්‍ය දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලයට පැමිණිලි ඉදිරිපත් කරන්න පුළුවන්. ඔවුන් මූලික විමර්ශනයෙන් පසුව ඒ පැමිණිලි අදාළ ආයතන වලට යොමු කරනවා. ඒක වැදගත් ක්‍රමයක්. මෙතෙක් කාලයක් වෙන දේ තමයි ඊට පස්සේ ඕනෑම පුරවැසියෙකුට ගිහිල්ලා කමිටු ලේකම් කාර්යාලයෙන් අහන්න පුළුවන් තමන්ගේ විමර්ශනයේ සිදුවී තමන්ගේ ප්‍රශ්නේ සිදුවී තිබෙන කුමක්ද? විමර්ශන තියෙන කුමන මට්ටමකද? මෙවැනි ඉතාමත් විනිවිද භාවයෙන් යුතු ආයතනයක් ඒක. ඒක හොඳයි කියලා අපි විශ්වාස කරනවා. අද පොලිසියට පැමිණිල්ලක් දැම්මට පස්සේ FCID එකට පැමිණිල්ලක් දැම්මට පස්සේ සාමාන්‍ය පුරවැසියෙකුට ගිහිල්ලා කරු සභාපතිතුමනි පැමිණිල්ලේ තත්ත්වය මොකද්ද? පරීක්ෂණයේ තත්ත්වය මොකද්ද? පරීක්ෂණයේ සිදුවීමින් තිබෙන කුමන තත්ත්වයද කියලා විභාග කරන්න බෑ. ඒ නිසා වැදගත් දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය ඒ තිබුණ අග්‍රාමාත්‍ය ලේකම්වරයාට තමයි ඒකත් ඇත්ත. ඒකත් ඇත්ත. හැබැයි දැන් මොකද කරේ? මා ගාව තිබුණා ගරු සභාපතිතුමනි ඉදිරිපත් කළාද කැබිනට් පත්‍රිකාවක්. ඒ කැබිනට් පත්‍රිකාව අනුව මෙම දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය විසිරු හැරියා කවදා ඉඳන්ද? දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය අඛණ්ඩව පවත්වාගෙන යාම කියලා කැබිනට් පත්‍රිකාවක් දැම්ම අගමැතිවරයා 2017 8 වෙනි මාසේ 30 වෙනිදා. එම දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය පවත්වාගෙන යාම සඳහා දාපු කැබිනට් පත්‍රිකාවට ජනාධිපතිවරයාගේ සහ ඇමතිවරුන්ගේ නිරීක්ෂණ ආවා. ජනාධිපතිවරයාගේ සහ ඇමතිවරුන්ගේ නිරීක්ෂණය මත කැබිනට් පත්‍රිකාවෙන් දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය අඛණ්ඩව පවත්වාගෙන යන්න කියලා අන්තිමට තීරණය එනවා කමිටු ලේකම් කාර්යාලය අහෝසි කරන්න කියලා. ඒ අමුතු එකක්. කැබිනට් පත්‍රිකාවක් දානවා දීර්ඝ කරන්න කියලා. කැබිනට් මණ්ඩලය තීරණය කරනවා. මම වගකීමෙන් කියනවා. කැබිනට් මණ්ඩලයම තීරණය ගන්නකොටත් එම කැබිනට් මණ්ඩලයේ 7 දෙනෙක් තිබුණා පැමිණිලි FCID එකේ. ඉතින් ඒගොල්ලෝ ඒක අහෝසි කරන්න කියන එක පුදුම දෙයක් නෙවෙයි. ඒ නිසා තමන්ගේ නඩු තමන් අහගන්නවා වැඩක් එතන උනේ. දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය විසිරු හැරියා. දැන් දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය විසිරු හැරීමේ ප්‍රතිඵලය මොකක්ද? දැන් ගරු සභාපතිතුමනි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට කිසිදු පැමිණිල්ලක් යන්නේ නැහැ. දැන් එමින් තිබෙන අලුත් පැමිණිලි. අලුත් ඇමතිවරුන්ගේ, අලුත් නිලධාරීන්ගේ, අලුත් සභාපතිවරුන්ගේ පැමිණිලි එන්න පටන් ගත්තා. එන්න පටන් ගත්තා විතරයි දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් කරා විසිරු හැරියා. දැන් FCID එකට පැවිරී තිබෙන්නේ පවර පැරණි තමන් වෙත එල්ල වූ තමන් වෙත යොමු කොට තිබෙන පැමිණිලි විමර්ශනය විතරයි. ඒක වැරදි යන්න වැරද්ද. FCID එකට යලි කිසිදු අලුත් පැමිණිල්ලක් ලබා ගැනීමට හෝ අලුත් පැමිණිල්ලක් විමර්ශනය කිරීමට බලය නැහැ. ඇයි ඒක කරේ? මම දැනගන්න කැමති අග්‍රාමාත්‍යවරයා කාර්යාලයෙන් තමයි මේක නතර කරේ.
ද අගමැතිවරයාගේ කාර්යාලයත් අද මේ විවාදයට ගන්න නිසා අගමැති කාර්යාලය විසින් කීවිය යුතු තිබෙනවා. ඇයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට දැන් කිසිදු ආකාරයේ පැමිණිල්ලක් ලබා දීමට අවස්ථාවක් ලබා නොදී දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය විසිරු හැරියයි. සත්‍ය නම් ගරු සභාපතිතුමනි තමන්ගේ පැමිණිල්ලෙන් එනකොට තමන් ආයතන විසිරු හැරිය. මේක තමයි සිදු වී තිබෙන්නේ. ඒ නිසා මේ දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය විසිරු හැරීම පිළිබඳව බරපතල ප්‍රශ්නයක් පැන නගමින් තිබෙනවා. ඊළඟ ගරු සභාපතිතුමනි ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය නිසාම මේ ජනාධිපති කමිෂන් සභාව විශේෂම දැන් විශාල කමිෂන් සභාවක් සාකච්ඡා වෙමින් තිබෙනවා බැඳුම් කර ඒ කියන්නේ බැඳුම් කර මිලදී ගැනීම පිළිබඳව ජනාධිපති විශේෂ කමිෂන් සභාව මම හිතනවා ඒ කමිෂන් සභාවෙන් අපේ රටට යම් දර්ශකයක් ලබා දීලා තිබෙනවා මේ දූෂණ මේ වංචා කවර ශේත්‍රයන් පැතිරෙනවාද කියන එක. ඒක හරි වැදගත්. මීට කලින් බොහෝ අය දූෂිතය වංචනික හැටියට හඳුන්වමින් තිබුණේ එක්ක අර්ජුන මහේන්ද්‍රන් එක්ක පර්පචුවල් සමාගමේ අයිතිකරුවා. මේ දෙතම දූෂිතය ලෙස මේ ගනුදෙනු ආරම්භයේදී. හැබැයි ගරු සභාපතිතුමනි අතිශය වැදගත් අපේ රටේ මේ දූෂණ මම කියන්නේ සරල කුඩා දූෂණ නෙවෙයි. මෙවැනි බරපතල ගණයේ දූෂණ. මේ කිසිවක් තනි පුද්ගලයෙකුගේ තනි හිතුවක්කාරී තක්කඩි ක්‍රියාවක් නෙවෙයි. මේක ඉතාමත් සමීප සබඳතාවයන් සහිත ගොඩනැගී තිබෙන ජාලයක්. නිසා අපේ රටේ කවදාවත් මේ දූෂිතයෙක් පිළිබඳ චෝදනාවක් එල්ල වුණාට දූෂිත ජාලය සමාජ හමුවේ නිරාවරණය වී තිබුණේ නැහැ. එනිසා මේ බැඳුම් කර කොමිසම හරහා දූෂිතයන් එළිදරව් වෙමින් තිබෙනවා වාගේම ඒ දූෂිතය හා ගැට ගැහුණු ඒ දූෂණය හා ගැට ගැහුණු දූෂිත ජාලය ක්‍රමානුකූලව සමාජගත වෙමින් තිබෙනවා. එහි හිටපු මුදල් අමාත්‍යවරයාගේ සඳහා තිබෙන කාර්යභාරය අද කොමිසම හමුවේ එළිදරව් වෙමින් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ගරු සභාපතිතුමනි EPF අරමුදල මේවන් ලද ප්‍රධාන නිලධාරියාගේ කාර්යභාරය ඔහු දූෂිතයට තමන්ගේ දායකත්වයේ ප්‍රමාණය එළිදරව් වෙමින් තිබෙනවා. ඒ වගේම මහ බැංකුවේ උසස්යයි සම්මත එහෙත් දූෂණ වලට අනුබල දෙන එම නිලධාරීන් තන්ත්‍රයේ ස්වභාවය අද මෙම දූෂිත වලල්ල එළිදරව් වෙමින් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි මේ දූෂිත ගනුදෙනු පිණිපට තියෙන ව්‍යාපාරික වලල්ල. ඒ ව්‍යාපාරික වලල්ලත් සැලකිත ප්‍රමාණකින් මේක එළිදරව් වෙමින් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ දූෂිත වලල්ලේ පිටපස් තිබෙන දේශපාලන හස්තයන් අපි අවසන් නිගමනයකට ආ යුතු නෑ. සමහර අයට කියන්න පුළුවන් මගේ සීයා කාලේ ඉඳන් ඥාති මගේ සීයාගේ යාළුවෝ මගේ සීයාත් එයාගේ සීයාගේ යාළුවෝ මම නම් මගේ සීයාගේ යාළුවෝ කවුද කියන්න දන්නේ. හැබැයි මම දැක්ක සමහර අය කියන එයාගේ සීයාගේත් යාළුවෝ. ඒ කියන්නේ සීයාගේ යාළුවොත් මතක මුණුපුරෝ ඉන්නවා දැන්. ඉතින් එහෙම තමයි දැන් මේ මම හිතන්නේ වෙලදරව් වෙන එක හොඳයි. කෝප් කමිටුව හමුවේ නිශ්චිත විමර්ශන විභාගයක් පැවැත්වමින් තිබෙන වෙලාවක ඒක සරල විභාගයක් වුණේ නෑ ගරු සභාපතිතුමනි. ඒ ඇත්තටම දෙපැත්ත බෙදුණු විභාගයක් බවට පත් වී තිබුණා. ඒ විභාගයේ එක පාර්ශවයක් වංචාව එළිදරව් කර ගැනීම සඳහා ප්‍රයත්න දරන අතර තවත් පාර්ශවයක් දැනුවත්ව හිතාමතා එම වංචාව වසා ගැනීම සඳහා ප්‍රයත්නයක් තිබුණා. ඒ නිසා කෝප් සභාවේ එම සභා වාරයන් පත්තරවල ප්‍රධාන ශීර්ෂ පාඨ හැදුවා. සභාපතිවරයා නැගිටලා යනවා කතා කරන්න අවස්ථාව දෙන්නේ විගණකාධිපතිතුමාට තර්ජනය කරනවා. මෙහෙම ස්වභාවය ලංකා මෑත පාර්ලිමේන්තු ඉතිහාසයේ කිසිදු කෝප් කමිටුවක සිදු නොවෙච්ච තත්ත්වයන් අපි දැක්කා. ඒ කියන්නේ මොකද්ද? ඒ දූෂිත වලල්ල එතනටත් අත්පත් කරගෙන තිබුණු ප්‍රමාණය තමයි එයින් පෙන්වු කරන්න ගරු සභාපතිතුමා. ඒ විතරක් නෙවෙයි ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා කරුණාරත්න පරණවිතාන නියෝජ්‍ය අමාත්‍යතුමා කිව්ව මම එකඟයි. ඒ කියන්නේ කෝප් කමිටුව හමුවේ ඉන්න හිටපු മന്ത്രിවරු විතරක් නෙවෙයි මේ සභාවේ අනික් අයගේ පරීක්ෂාවට මා කියන්නේ මේක ඇසුරු කරන්න බාධාවක් තිබෙනවා. කවුරු හරි කෙනෙක් එක මිත්‍රයෙක් වෙන්න බෑ කාත් එක්කත් කතා කරන්න බැරි බාධාවක් නෙවෙයි. නමුත් අපිට සොයා ගන්න පුළුවන් ගරු සභාපතිතුමනි දොරේ සද්දේ බෙරේ සද්දේ හොයාගන්න පුළුවන් නේ. ගරු සභාපතිතුමනි මාස දෙකක් ඇතුළත දුරකථන ඇමතුම් 62ක් ගන්නකොට දිනපතා කතා කරනකොට යාළුකමට එහා ගියප එකක් බව දැනෙන්න ඕනනේ. මහත්ය දුරකථන ඇමතුම් 300 ගණනක් ගන්නකොට මහත්ය නෝන 400 ගණනක් ගන්නකොට දැනෙන්න ඕනනේ මේක නිකන් පෞල් සබදාතාවයකට එහා ගෙනලද සබතා. ඒක මොන වර්ගයේ හරි අනියම් සබතාවයක් තියෙන්න ඕන ගරු සභාපතිතුමනි. මොන වර්ගයේ හරි. නැත්තම් ගරු සභාපති මාස දෙක තුනක් ඇතුළත 700 ගණනක් කතා කරන්න. කල්පනා කරලා බලන්න. ඒ නිසා මේ දූෂණ මේ ඇමතුම් වල ස්වභාවය, එහි තිබෙන ඝනත්වය, එහි තිබෙන පරාසය, ඒවත් එක මේක පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. එහෙනම් තමයි ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ආරා අපේ රටේ මේ බැඳුම් කර ගනුදෙනුත් එක ගොඩනැගලා තිබෙන දූෂිත ජාලය එළිදරව් වෙමින් තිබෙනවා. ඒක ඉතාමත් වැදගත් එකක්. එළිදරව් වුණාට පස්සේ යම් මන්ත්‍රීවරු යම් අසාර්ථක උත්සාහයන් යම් සාර්ථක උත්සාහයන් මේ පාර්ලිමේන්තුව දරමින් තිබෙනවා තමන් නිදොස් වෙන එක තමන්ගේ අයිතිය. ඒක පාර්ලිමේන්තු ප්‍රකාශක නිදොස් විය හැකි කියලා මම කිසිසේත්ම විශ්වාස කරන්නේ. නමුත් ඔවුන් උත්සාහයක් දරනවා. අපි ඒ උත්සාහයට
ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ පාර්ලිමේන්තු ප්‍රකාශකෙන් පමණක් නිවැරදි කරගත යුතු නිවැරදි කරගත හැකි දෙයක් අපි කියලා විශ්වාස කරන්නේ. මොකද මහා දූෂණයක් සිදු වී තිබෙන වෙලාවක ඒ දූෂණ පිළිබඳ පරීක්ෂණයක් කරමින් තිබෙන කෝප් සභාවේ ඒ දූෂණ ආందోලනයට තුඩු දී තිබෙනවා. ඒ ආందోලනයට තුඩු දී තිබෙන වෙලාවේදී ගරු සභාපතිතුමනි එවැනි වෙලාවකදී දුරකථන ඇමතුම් ඒ සමාජිකයන් ගන්නව නම් ඒක යාළුකමට එහා ගියපු සවත්තාවයක් බව පැහැදිලි. යාළුකමට එහා ගියපු එකක්. වෙන මුකුත් නෙවෙයි. ඒ නිසා ගරු සභාපතිතුමනි මේ කොමිෂන් සභාව හරහා එළිදරව් වෙමින් තිබෙන මේ දේ අතිශය වැදගත්. හැබැයි ඒ වගේම මම එතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. තවත් කොමිෂන් සභාව විශාල ප්‍රමාණයක් තවත් කොමිෂන් සභාවක් පිහිටුවා 2015 මාර්තු මාසයේ. ජනවාරි මාසයේ ජනාධිපති ධූරයට පත් වෙලා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා 2015 මාර්තු මාසයේ කොමිෂන් එකක් පිහිටුවා බරපතල වංචා දූෂණ පිළිබඳව ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව කියලා. දැන් මේ කොමිෂන් සභාව මම දැක්ක විශාල රූපවාහිනී නේද? අපි දැක්කා ජැක්සන් ඇන්තනි චන්න වගේ රංගන ශිල්පීන් ඒ වගේම හමුදා නිලධාරීන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා ඒ වගේම විශාල නාවික හමුදාපතිවරු විශාල පිරිසක් මෙම කොමිෂන් හමුවට ගෙනිච්චා. 2015 මාර්තු මාසේ තමයි මෙම කොමිෂන් පිහිටුවේ. දැන් 2016 මැයි මාසේ මේ කොමිෂම විසින් ITN එකේ සිදු ලක්ෂ 1100ක බරපතල මූල්‍ය අවභාවිතාව පිළිබඳව කොමිෂන් සභාවෙන් පරීක්ෂණය කරලා 2016 මැයි මාසේ ජනාධිපතිතුමාට බාර දුන්නා. 2016 මැයි. අද 2017 නොවැම්බර්. ඒ කියන්නේ මීට මාස 18කට පෙර. එහි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා, හිටපු සභාපති අනුරු සිරිවර්ධන, උපාලි රංජිත් වගේ කණ්ඩායම් චූදිතයන් බවට පත්කොට නඩු ගණ කළ යුතුයි කියන නිරීක්ෂණ ලබා දී තිබෙනවා. මම දැනගන්න කැමති ඒ 2016 මැයි මාසයේ ITN වල සිදු වූ මූල්‍ය අවභාවිතාව පිළිබඳව ජනාධිපති කොමිසම විසින් ලබා දීපු වාර්තාවට මොකද්ද වුනේ? දැන් මාස 18කට ඉක්මවා ගොස් තිබෙනවා. ඊළඟ ඒ වගේම 2016 මැයි මාසයේ ජනාධිපති බරපතල මූල්‍ය අපරාධ පිළිබඳ ජනාධිපති කොමිසමේ දීර්ඝ කාලයක් පරීක්ෂණ පවත්වලා 2016 මැයි මාසයේ බාර දුන්න වාර්තාවක්. ඒ වාර්තාව තමයි මයියංගනේ මෙතුමා දන්නවා පොදු ජනතාවත් අයිට ඉඩම්වල කඩ ඉදි කරලා ඒකට තමන්ගේ දේශපාලනඥයන් වටා බෙදාගත්තා ඌව පළාත් සභාවේ අමාත්‍යවරේ අනුර විදානගමගේ. ඔහුට විරුද්ධව බරපතල මූල්‍ය අපරාධ පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ මෙම වංචාව මෙම ගනුදෙනු පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වුවා. පරීක්ෂණයක් පවත්වලා 2016 මැයි මාසේ මෙම වාර්තාව ජනාධිපතිවරයා වෙත බාර දී තිබෙනවා. 2016 මැයි මාසේ. දැන් මාස 18යි මොකක්ද ඒකට ගත්තු ක්‍රියාමාර්ග මේ පාර්ලිමේන්තුව අපි දැනගන්න කැමතියි. 2016 ඔක්තෝබර් වල ලංකාවේ විශාල එක කාලයක් විශාලම ආందోලනයට තුඩු දුන්නු රක්නා ලංකා ආයතන සහ ඇවන්ගාඩ් ගනුදෙනුව. ඒ පොඩි ගනුදෙනුවක් නෙවෙයි ගරු සභාපතිතුමනි, කෝටි 1100ක්. ඒ කියන්නේ 2012 ඔක්තෝබර් සිට 2015 ජනවාරි දක්වා එම ආයතනය සුද්ධ ආදායම ලබා තිබෙනවා කෝටි 1100ක්. මේ කෝටි 1100 රාජ්‍යයට ලැබිය යුතු මේ මුදල් පිට ශේෂ්ත්‍රයකට ලබා දීම පිළිබඳව විශාල විමර්ශනයක් සිදු වුණා. ඒ විමර්ශනයට ගරු සභාපතිතුමනි ආරක්ෂක මාස්‍යංශ හිටපු අතිරේක ලේකම් දමයන්තිව කැඳෙව්වා. ඇය රට අත්හැරලා ගියා. රට අත්හැරලා යන කලින් වජිර අබේවර්ධන අමාත්‍යතුමාගේ අමාත්‍යංශ අතිරේකම්වරියක් පත් කරගත්තා. මොකද වජිර අබේවර්ධන මහත්මයා තමයි ගොඩක් දූෂිතයන්ගේ රැකවරණයේ ප්‍රධානී. මම අභියෝග කරනවා නැත්නම් නෑ කියන්නේ කියලා. එයාගේ සෙවණැල්ලට ගිහලා සංගවිලා හිටියා මාස 6ක් විතර. පහුගිය කාලෙකට හැංගිලා හිටපු තැනත් මම කියන්න. දෙනියායේ කොයිද හිටියේ, ගෙගිරි පාරේ කොයිද හිටියේ කියලා. ඒක පස්සේ අපි කතා කරමු. ඒ නිසා මම කියන්නේ. එතකොට ගරු සභාපතිතුමනි මේක දීර්ඝ කාලයක් තිස්සේ පරීක්ෂණ කරා. හිටපු ආරක්ෂක ලේකම්වරයා කැඳෙව්වා, හමුදාපතිවරයා කැඳෙව්වා, ඇවන්ගාඩ් සභාපතිවරයා කැඳෙව්වා. මේ ඔක්කොම කරලා මේ ඇවන්ගාඩ් ගනුදෙනු පිළිබඳව 2016 ඔක්තෝබර් මාසේ අවසන් පරීක්ෂණ වාර්තාව ජනාධිපති කොමිෂන් වාර්තාව ජනාධිපතිතුමාට බාර දුන්නා 2016 ඔක්තෝබර්. දැන් 2017 නොවැම්බර් මාස 13ක් ගත වී තිබෙනවා. මේ කෝටි 1100 ගනුදෙනුව පිළිබඳව ඒ විමර්ශන වාර්තාවේ නිර්දේශ වලට මොකද්ද සිදු වී තිබෙන්නේ? ඊළඟ එක. ඒ වගේම ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය.
ඊට ඒ සතුව තිබුණ ඉඩම් ප්‍රමාණයක් අත්පත් කරගෙන බෙදා හැරලා තමගේ චක්ගෝලයන්ට බෙදීම පිළිබඳ පරීක්ෂණයක් තිබුණා. ඒ පරීක්ෂණයට ජනාධිපති විමර්ශන කොමිසම සභාව බරපතල මූල්‍ය අපරාධ පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම සභාවට කැඳවුවා. වර්තමාන ජනාධිපතිවරයාට අදාළ ජනාධිපතිවරයාගේ ලේකම්කාරට අදාළ තනතුරක් දරන ජගත් පුෂ්ප කුමාර තනමල්ල වැල්ලවායි හිටපු අමාත්‍යවරයා. ඒ පිළිබඳව පරීක්ෂණය සිදු කරා. දීර්ඝ පරීක්ෂණයක් සිදු කරලා 2017 ජනවාරි මාසයේ මේ අවුරුද්දේ ජනවාරි මාසයේ ජනාධිපතිතුමා විසින් එම කොමිසම් සභාවේ වාර්තාව ලබා දී තිබෙනවා. මම දැනගන්න කැමතියි ඒ කොමිසම් සභාවේ වාර්තාවට මොකක්ද උනේ කියලා. ඊළඟ ඒ වගේම නෑ ඒ නඩුව දැම්මේ අල්ලස් කොමිසමේ. මෙතන වෙන චෝදනාවක්. මොකද මේමනේ තියෙන්නේ. ඒක නඩුවකදී ඔබතුමා මටත් වඩා නීතිඥයෙක්. ඔබතුමා දන්න නිසා. රයිට් හරි. ඊළඟ 2016 ඔක්තෝබර් වල පරීක්ෂණ වාර්තාවක් ලබා දුන්නා. එන කල්ලිකුත්තු පුපුණ ද්‍රව්‍ය ගෙන්වීම හරහා ලක්ෂ 2000කට වඩා වැඩි ප්‍රමාණයක් අපේ රට පාඩු වෙලා තිබෙනවා. කල්ලිකුත්තු පුපුණ ද්‍රව්‍ය. මේ සඳහා සම්බන්ධ වෙලා තිබුණායි කියලා චෝදනා තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මියට. මේ පොල් දීර්ඝ පරීක්ෂණයක් ජනාධිපති විමර්ශන කොමිසම සභාවෙන් සිදු කරා. ඒ ඉතා වැදගත් කොමිසම් සභාවක්. අපි දන්නවා හිටපු අභියාචනාධිකරණයේ විනිසුරුතුමෙක් ඉන්නවා. මහාධිකරණ විනිසුරුවන් 3 දෙනෙක් පමණ ඉන්නවා. ඒ වගේම හිටපු විගණකාධිපතිවරයෙක් ඉන්නවා. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවමත් කාර්යක්ෂම නිලධාරීන් කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම විමර්ශනය සඳහා පොලිස් ඒකකයක් තිබෙනවා. ඒ නිසා ඉතාමත් වැදගත් පරීක්ෂණ ඒකකයක්. අභියාචනාධිකරණ විනිසුරුවරයෙක්, මහාධිකරණ හිටපු විනිසුරු 3 දෙනෙක්, ඒ වගේම හිටපු විගණකාධිපතිවරයෙක්, ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවේ තාමත් කාර්යක්ෂම නිලධාරීන් සහ විශේෂ පොලිස් ඒකකයක්. මෙයා මැදිහත්ලා තමයි මේ පරීක්ෂණ සිදු කරේ. මේ පරීක්ෂණ සිදු කරලා මේ දමයන්ති ජයරත්න මිලියන ඒක ලක්ෂ 2000ක කල්ලිකුතු පුපුරන ද්‍රව්‍ය ගෙනීම පිළිබඳ පරීක්ෂණ වාර්තාව 2016 ඔක්තෝබර් මාසයේ ජනාධිපති විමර්ශන කොමිසම සභාව විසින් ජනාධිපතිවරයා වෙත බාර දී තිබෙනවා. 2016 ඔක්තෝබර් දැන් මාස 13ක් ගත වී තිබෙනවා. මම දැනගන්න කැමතියි ඒකට මොකක්ද උනේ කියලා. ඊළඟ හලාවත පොල් සංවර්ධන ඔබතුමා ගාව වෙනත් මං හිතන්නේ එකක් තියෙනවා. හලාවත පොල් සංවර්ධන මණ්ඩලය. ඒකේ ඔබතුමා දන්නවා කුඩා වෙන්න පුළුවන්. හැබැයි මේවා ජනාධිපති විමර්ශන කොමිසම සභාව විසින් ලබා දී තියෙන වාර්තාවක්. ඒ පිළිබඳ ගංවතුර ආධාර බෙදා දීමේදී අර විදියටම ඡන්ද ඉලක්ක කරගෙන ගංවතුරට මුවා වෙලා බහඬ බෙදා දීම පිළිබඳව මහා මුදල් වංචාවක් පිළිබඳව කරුණු වාර්තා වී තිබුණා. ඔබතුමා දන්නවා ජගත් මේ සොයිස අමාත්‍යවරයා 2015 ජනවාරි ඒ ඡන්දේ කාලේ මොනරාගලට ගංවතුරක් තිබ්බද? මොනරාගලට ගංවතුරක් තිබ්බේ නැහැ. හැබැයි මේ හලාවත පොල් සංවර්ධන මණ්ඩලයෙන් වැල්ලවායට තනමල් වලට බඩු බෙදුවා ගංවතුර කියලා. මෙමය සිද්ධ වෙලා තිබුණා. එනිසා මේ පිළිබඳ දීර්ඝ පරීක්ෂණයක් කරා. මේ දීර්ඝ පරීක්ෂණයක් කරලා 2016 ඔක්තෝබර් මාසයේ ඒ පිළිබඳ පරීක්ෂණ වාර්තාවත් ජනාධිපතිතුමා වෙත බාර දීලා තිබෙනවා. දැන් මාස 13ක් ගත වෙලා තිබෙනවා. මම දැනගන්න කැමතියි ඒ පරීක්ෂණයට මොකද සිද්ධ වුනේ කියලා. ඊළඟ ශ්‍රී ලංකා යාලයින් ආයතනය විශාල ලෙස මම දැක්ක ආයෙත් කැබිනට් මණ්ඩලයෙන් තීරණය කරන් තියෙන කමිටුවක් දාන්න. මම දන්නේ ඒක ඇත්තද කියලා මම දැක්ක මාධ්‍යවල වාර්තා වෙලා තිබුණා. කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගත්තා කියලා එයා ලංකා ආයතනය පිළිබඳ නැවත විමර්ශනයක් කරන්න. කමක් නැහැ. තව වංචා දූෂණ තිරවන තව හොයන්න. කල්පයක් ගියත් හොයන්න කමක් නැහැ. හැබැයි ශ්‍රී ලංකා යාලයින් ආයතනය පිළිබඳව විශේෂම නිසාන්ත වික්‍රමසිංහ පිළිබඳව එතුමා කැඳවුවේ ජනාධිපති විමර්ශන කොමිසම සභාවට. එතුමා කැඳවලා යන ගමන් රූපහඬ ප්‍රකාශ දීපු අපි දැක්කා. විශාල ආందోලනයට තුඩු දුන්නා. ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමාගේ ආර්යාවගේ මල්ලි වෙන කෙනෙක් මෙම ආයතනයට කැඳවීම පිළිබඳව විශාල චෝදනා මාධ්‍ය වාර්තා පලිගැලීම් ලෙස අර්ථකථනය කරලා තිබුණා. ඒ පිළිබඳව පරීක්ෂණය සිදු කරා. පරීක්ෂණය සිදු කරලා 2017 ජනවාරි මාසයේ එම පරීක්ෂණ වාර්තාව ලබා දුන්නා. මම දැනගන්න කැමතියි ඒකට මොකද උනේ කියලා. ඒවට කිසිව දෙයක් සිදු නොවෙන්නේ නම් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාත් එක්ක මම එකඟ වෙනවා. මේවා පලිගැනීම සඳහා දරන ප්‍රයත්නක් විතරද? පලිගැනීම සඳහා දරන ප්‍රයත්නක් නොවෙන්නේ නම් මේ වංචා දූෂිතයන්ට දඬුවම් ලබා දීම සහ වංචා දූෂණ අධෛර්යයට පත් කිරීම සඳහා නම් මේ පරීක්ෂණ සිදුවන්නේ. මේවා ෆයිල් වලින් යට යන විදිහක් නැහැ. ෆයිල් වලින් යට යනවන විතරක් නම සාධාරණ සැකයක් කාටත් තරකයක් ගොඩ නැගෙනවා. මේ පලිගැනීම සඳහා කරපු දේවල්. නැත්නම් බියවැන්නේ බෙද්දීම සඳහා කරපු දේවල්. ඒ නිසා ඒ පිළිබඳව නිවැරදිභාවය හදන්න ඕනකම තිබෙන්නේ ඒ අදාළ බලධාරී. ඒ වගේම එස්.එම්. රංජිත් පිළිබඳව SM රංජිත්
උතුරු මැද පළාත් සභාවේ මහමැතිවරයා පිළිබඳව. මේ අපි කර පරීක්ෂණ නෙවෙයි. ඒ වගේම ඔහුගේ සොහොයුරාගේ බිරිඳ පිළිබඳව මම නම් කියන්නේ නැහැ බිරිඳ නිසා පිළිබඳව පරීක්ෂණයක් සිදු වුණා. උතුරු මැද පළාත් සභාවේ වාහන ගැනීම සහ මහා මුදල් අවභාවිතාවන් පිළිබඳව බරපතල මූල්‍ය අපරාධ පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම සභාවේ පරීක්ෂණයක් ගියා. ඒ පරීක්ෂණයෙන් පස්සේ 2017 ජනවාරි මාසයේ එම පරීක්ෂණය අවසන් කරලා ජනාධිපතිතුමා විසින් වාර්තාව ලබා දී තිබෙනවා. මම දැනගන්න කැමති එම වාර්තාවේ නිර්දේශ වලට මොකද්ද සිදු වුණේ කියලා. ඊළඟ විශේෂයෙන්ම හෙලිකොප්ටර් ඒ කියන්නේ විශාල ආන්දෝලන මට මතකයි ප්‍රධාන ප්‍රවෘත්ති නිර්මාණය වුණා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්මයාගේ බිරිඳගේ හැට්ටේ කටු ගැසීම පවා සඳහා පවා හමුදාල් සොල්දාදුන් යොදවපු බව. බල්ලොනාවන්න පවා හමුදාල් සොල්දාදුන් යොදවපු බව. ඒ ඔක්කොම නිදරුනේ මේ ජනාධිපති විමර්ශන කොමිසම. ඒකයි මම කියන්නේ. ඒවා මාධ්‍ය වලට අනාවරණය වුණේ. මම ඒක කියන්න. දැන් ඔබතුමාලට බලන්න ඉන්නේ. ඒක අපි ඒක මම දෙසැම්බර් මාසේ 9 වෙනිදා මුදල් අමාත්‍යාංශ විවාදයේදී මම අපි මොකද්ද කරන්න කියලා කියනවා සාහිතික වශයෙන්. එතකොට 2000 මට නොකරන ඒවා නම් කියන්න පුළුවන් මේ හොරකම් නම් කරන්නේ සාහිතිකයි. කරන වැඩි මම පස්සේ කියනවා. ඉතින් 2017 ජුනි මාසේ මේ හෙලිකොප්ටර් අවභාවිත හෙලිකොප්ටර් වලින් ගියපු ගමන් බිමන් පිළිබඳව ඒ වගේ මුදල් පිළිබඳව බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා පත්තරවල ශීර්ෂ පාට ගියා මෙච්චර මුදල් ප්‍රමාණයක් යෙදුණා මෙච්චර එල්දරා වුණා හමුදාල් සොල්දාදෝ බල්ලනාවන්න ගත්තා හමුදාල් සොල්දාදෝ නෝනාගේ හැට්ට කටු ගහන්න ගත්තා කියලා විශාල ප්‍රවෘත්ති නිර්මාණය වුණා. ඒ ප්‍රවෘත්ති නිර්මාණ උනේ බරපතල මූල්‍ය අපරාධ පිළිබඳව ජනාධිපති කොමිසම සභාවේ ඉදරා වූ කරුණු. Order please. කරු එඩ්වඩ් ගුණසේකර මහත්මයා මුලාසෙන්ට පැමිණෙනවා ඇති. ඒ පිළිබඳව අපි එක්කෙනානේ අපි පක්ෂ ලැබෙන ඔක්කොම එක්කෙනෙක් කතා කරපුවා ඉවරයි. ඒගොල්ලෝ ඔය ක්‍රමය හදාගත්තම ලේසි. ඔව් එක්කෙනෙක් කතා කරගත්තම ඔක්කොම හරිද? එතකොට මම කියන්නේ මෙන්න මේ හෙලිකොප්ටර් අවභාවිතාව පිළිබඳ විශාල ශීර්ෂ පාට කෝටි ගණන් මුදල් අවභාවිතාව වේදව කියලා පත්තරවල ශීර්ෂ පාට ගියා. හැබැයි අපි දැනගන්න කැමති මේක 2017 ජුනි මාසේ මේ පරීක්ෂණ වාර්තාව ජනාධිපතිවරට ලබා දී තිබෙන අවසන් වාර්තාව මොකද කරන්නේ? ඒක මේ පාර්ලිමේන්තුව දැනගන්න ඕන. ඊළඟ විශේෂයෙන්ම 2017 අප්‍රේල් වල හම්බන්තොට වරාය විවෘත කිරීම පිළිබඳව මම දැක්කා ජැක්සන් ඇන්තනි වැනි රංගන ශිල්පීන් චන්න වගේ නාට්‍ය රංගන කණ්ඩායම් මෙම ජනාධි බරපතල මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ මේ බරපතල මූල්‍ය අපරාධ පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම සභාවට කැඳවුවා. කැඳවලා දීර්ඝ පරීක්ෂණයක් ගියා. රට විශාල මත හැදුනා. මේ නළුවන් ගේන එක හොඳද? නිලියන් ගේන එක හොඳද? රංගන ශිල්පීන් ගේන එක හොඳද කියලා විශාල සාකච්ඡාවක් රටේ තිබුණා. හැබැයි මොකද වෙලා තිබෙන්නේ? මේ පරීක්ෂණය සිදු කළා. පරීක්ෂණය සිදු කළ චන්න විජේවර්ධන ඒ විතරක් නෙවෙයි එතන තමයි ඉන්නේ ප්‍රියාත් බන්දු. කොහෙත් රිංගලා ඉන්න යාළුවා. ප්‍රියාත් බන්දු වැනි අයගේ මේකට සම්බන්ධ පිළිබඳව පරීක්ෂණ ඉදිරිපත් කරා පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරා 2017 අප්‍රේල් වල දැන් මාස 17යි මම දැනගන්න කැමති මේ පරීක්ෂණ වාර්තාවට මෙම ජනාධිපති කොමිසම සභාව වාර්තාවට මොකද වුනේ කියලා. ඊළඟ 2017 අප්‍රේල් වල මාර්ග සංවර්ධන අධිකාරී වාහන මිලදී ගැනීම පිළිබඳව 2017 ගැන පසුගිය ගනුදෙනුවක් ඒ ගනුදෙනුව පිළිබඳව විමර්ශනයක් කරලා මාර්ග සංවර්ධන අධිකාරියම ගනුදෙනුව පිළිබඳව 2017 අප්‍රේල් වල එම කොමිසම සභාව විසින් වාර්තාව ජනාධිපතිවරයා වෙත යවා තිබෙනවා. මම දැනගන්න කැමති එම මාර්ග සංවර්ධන අධිකාරියම චූදිතයන්ට මොකද්ද සිද්ධ වුනේ කියලා. ඊළඟ විශේෂම නාවලපිටිය දුම්රිය දෙපාර්තමේන්තුවට අයිති තිබුණු ඉඩම් බලහත්කාරයෙන් අල්ලලා එක පදනම් හදලා ඒ පදනම් වලට බෙදාගත්තු පිළිබඳව පරීක්ෂණයක් සිදු වුණා. බරපතල මූල්‍ය අපරාධ පිළිබඳව ජනාධිපති විමර්ශන කොමිසම සභාවේ. ඒ දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම් ඒ බලයේ තිබෙන ඇමතිවරු ඒ කාලේ බලය පාවිච්චි කරලා අල්ලලා ඒවා තමන්ගේ පදනම් වලට ලියාගෙන ඒවා බෙදපු විදිය, සල්ලිගත්තු විදිය, ගිණුම් වල අංක සල්ලි කොට ගහපු විදිය. මේ සියල්ල කොමිසම සභාවේ යමු එළිදරව් වෙලා 2017 ජූලි මාසයේ දැන් මාස 4කට කලින් එම වාර්තාව ජනාධිපති වෙත යොමු කර තිබෙනවා. මම දැනගන්න කැමතියි ඒකට මොකද සිද්ධ වුනේ කියලා. ඊළඟ 2017 ජුලි වල බාර දුන්නා උඩරට සංවර්ධන අධිකාරිය වංචා දූෂණ පිළිබඳ හදබීම අධිකාරිය තුළු ඒ වගේ පිළිබඳ චෝදනාවක් ලක් වූ අයන් පිළිබඳ පරීක්ෂණ බාර දීලා තිබෙනවා. ඒ වගේම
2017 ජූලිවල පරන්තන්වල ඒ රසායනික කර්මාන්ත ශාලාවේ හිටපු සභාපතිවරයා පුරසිංහ මහත්මයා පිළිබඳව මුදල් අවභාවිතාව පිළිබඳ විශාල පරීක්ෂණයක් සිදු වුණා. ඒ පරීක්ෂණය පිළිබඳව වාර්තාව ජනාධිපති විමර්ශන සභාව විසින් බාර දී තිබෙනවා. ඊළඟ අවසන් වශයෙන් විශේෂයෙන්ම තවත් ආයතනයක මුදල් අවභාවිතාව පිළිබඳව ගොනු කරලා තිබෙනවා. එම වාර්තාව 2017 ජුලි මාසයේ බාර දීලා තිබෙනවා. ඒ නිසා මම මේ ප්‍රශ්නේ මතු කරන්න නිකන් නෙවෙයි. බරපතල මූල්‍ය අපරාධ පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම සභාව 2015 මාර්තු මාසයේ පිහිටවලා මේ 2017 ජුනි වෙනකොට වාර්තා 17ක් ලබා දීලා තිබෙනවා. 17ක්. ඒ 17න් මම මේ පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා විසින් පිළිතුරු ලබා දෙන අග්‍රාමාත්‍යවරයා මම විශේෂ ප්‍රකාශයක් කරමින් ඉල්ලා හිටියා එම ඉදිරිපත් කළද වාර්තා මේ පාර්ලිමේන්තුව සභාගත කරනවාද කියලා. මොකද ඒවා ජනාධිපතිවරයාගේ පුද්ගලික දේපල ලෙස මා සලකන්නේ නැහැ. ඒවා මේ මහජනයා දැනගත යුතු දේපල. අඩුම තරමේ අග්‍රාමාත්‍යවරයා මේ පරීක්ෂණ පිළිබඳව ඉදිරි කටයුතු නෙමෙයි. මේ චූදිතෙන්ට දඬුවම් ලබා දීම නෙවෙයි. අඩුම තරමේම වාර්තාවත් පාර්ලිමේන්තුව ඉදිරිපත් කරේ නැහැ. පාර්ලිමේන්තුවටවත් වාර්තා ඉදිරිපත් නොකොට මේ දූෂිතයන්ට දඬුවම් ලබා දෙවි කියලා බලාපොරොත්තු වෙනවා. ඔබතුමාට තව විනාඩි 5ක් තිබෙනවා. ඔව්. ඒ නිසා මාව සංකර. ඒ නිසා විශේෂයෙන්ම මේ දැන් සාකච්ඡාවට වමින්ති බැඳුම් කර ගනුදෙනුව පිළිබඳව ඉදිරියේදී පරීක්ෂණ පිළිබඳව දඬුවම් ලබා දීම පිළිබඳව විශ්වාස තැබිය හැකි වන්නේ දැනට අවුරුදු 1කමාරකට වඩා වැඩි කාලයක් තිස්සේ බාර දෙමින් තිබෙන මේ වාර්තාවලට තමුන්නාන්සලා ගන්න ක්‍රියාමාර්ග මත මේව තමුන්නාන්සලා කාලයේ වැලිතලාව විසින් යටපත් කරනවා නම් සහතික වශයෙන් බැඳුම් කර කොමිසම සභාව වාර්තා යටපත් වෙන එකත් අරුම් පුදුම දෙයක් නොවන බව සහතිකයි. ඒ නිසා මේ පිළිබඳව මේ පාර්ලිමේන්තුව පිළිතුරු ලබා දෙවි කියලා මම බලාපොරොත්තු වෙනවා. අවසන් වශයෙන් කරු සභාපතිතුමනි විශේෂම අල්ලස්සෝ දූෂණ කොමිසම සභාව අපි දන්නවා අපේ රටේ අපි මොනවා කතා කරා සභාපතිතුමා අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ ධනවත් සහ බලවත් අයට. අපේ රටේ මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ දුප්පත් සහ දුබල අයට. ඒක තමයි සත්‍යය. ඒ නිසා තමයි පළමු වතාවට අල්ලස්සෝ දූෂණ කොමිසම සභාවෙන් අමාත්‍යවරයෙකුට විරුද්ධ නඩුවක් පැවරුවා. හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු නාවික හමුදාපතිවරු තිදෙනෙක් අධිකරණයට හමුව කැඳෙව්වා. දේශපාලන බලාධිකාරියට කේන්ති ගියා. හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්තුමියට ගෙදර යන්න වුණා. මේක සිද්ධ වුණා. මේක තමයි ඉතිහාසය. මොකක් වෙනුවෙන්? බලවත් ධනවත් අයට නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රතිවිපාක. මේක තමයි අපේ රටේ නීතිය අදාළස්සෝ දූෂණ කොමිසම සභාව. ඔවුන් ඉදිරිපත් කරපු වාර්තාව මාගාප තිබෙනවා. මේ 2017 වසරේ ගරු සභාපතිතුමනි මහා අධිකරණයේ නඩු ගොනු කරලා තිබෙනවා 33ක්. අල්ලස් නඩු 31ක්, අයිතු වත්කම් විපයීම් 2ක්. කාටද ගොනු කරලා තිබෙන්නේ? PC මහතුරු 3 දෙනයි. පොලිස් කොස්තාපල්ලා 3 දෙනයි. උප පොලිස් පරීක්ෂකවරු 2යි. පොලිස් සාජන් මහතුරු 2යි. පොලිස් පරීක්ෂක මහතුරු 1 ප්‍රාදේශීය ගොවිතැන නිලධාරීන් ඒ කියන්නේ DO මහතුරු 1 ප්‍රාදේශ සභාවේ එක සභාපතිවරයෙක් ඉන්නවා. ග්‍රාම නිලධාරීන් 3 දෙනයි. රේගු අධිකාරිවරු 3 දෙනයි. සහකාර රේගු අධිකාරිවරු 1 විදුහල්පතිවරු 2යි. කාර්යාල කාර්ය සේවක මහතුරු 2යි. තාක්ෂණ නිලධාරීන් TO මහතුරු 2යි. දීවර පරීක්ෂකයා මාර්ග මගී ප්‍රවාහන අධිකාරී කළමනාකරු. කවුද මේ? දුප්පත් දුබල අය. නීතිය ක්‍රියාත්මක වෙන්නේ ධනවත් බලවත් අය. අද මේ අල්ලස්සෝ දූෂණ කොමිසම සභාව ධනවත් බලවත් අයට නීතිය ක්‍රියාත්මක කරන්න ගියොත් පුටුවත් තරලා යන බලාගෙන ඉන්න ඕනේ. ඒක තමයි සත්‍යය. ඒක වුන් දන්නවා. ඒ නිසා වුන් මොකද කරන්නේ? ධනවත් බලවත් අයගේ විමර්ශන කටයුතු දීර්ඝ කාලයක් තමන්ගේ තනතුරෙන් විශ්‍රාම යන තෙක් ධනවත් බලවත් අයගේ නඩු ඇදෙනවා. පරීක්ෂණ ඇදෙනවා. ඒක තමයි සත්‍යය. තමන් ඒකට ඍජු මුහුණ දෙන්නේ. එයි මේ නීතිය පිළිබඳවත් මේ නීතිය ක්‍රියාකාරීත්වය පිළිබඳවත් එහි භාවිතාවන් පිළිබඳව අපිට ඕන තරම් අත්දැකීම් තිබුණා ගරු සභාපතිතුමනි ධනවත් බලවත් අය මේ නීතිය රිංගනවා. මේක නිකන් නෙවෙයි කරු සභාපතිතුමනි. මේකට තියෙන ආයතන කීපයක්. පරීක්ෂණ කරන ආයතන තිබුණා පොලිසිය අල්ලස් කොමිසම. නීතිය පනවන ආයතන නඩු ප්‍රවරණ ආයතන තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුව. නඩු විභාග කරන ආයතන තිබෙනවා මහා අධිකරණය, අභියාචනාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය. කඩලු 5කින් පනින්න ඕන.
පරීක්ෂණ කරන නිලධාරීන්ගෙන් පනින්න ඕන. නීතිපති දෙපාර්තමේන්තුවෙන් අවස්ථාව තියෙනවා. මහාධිකරණ අවස්ථාවක් තිබෙනවා. එතනින් අහුනොත් ඇපිල් කෝට් එකකින් අභියාචනාධිකරණ අවස්ථාවක් තිබෙනවා. එතනින් අහුනොත් සුප්‍රීම කෝට් එකකින් අවස්ථාවක් තිබෙනවා. මේ පහේ කොතනකින් හරින් එළියට වැටෙනවා. මේක තමයි සත්‍යය. එනිසා මේ වැවිලා වංචනිකයන්ට දූෂිතයන්ට දඬුවම් ලබා දීමේ ආයතන නෙවෙයි. මේ ආයතන ඇවිල්ලා වංචනිකයන් දූෂිතයන් බේරා ගැනීම සඳහා තිබෙන කඩුළු. අපි අර පොඩි කාලේ කඩුළු පැනීම් දීවි. ඒ වගේ. කඩුල්ලෙන් කඩුල්ල තිබෙනවා. මේකෙන් තමයි එළියට එන්නේ. මේක තමයි ඇත්ත. දල්ලස්ව දූෂණ කොමසාව මහා අධිකරණේ එතුමාට සාධාරණට වෙන්න මහේස්ත්‍රාත් අධිකරණේ ඇමතිවරු දෙන්නෙකුට දාලා තියෙන ප්‍රවාහන අග්වංශය මම දන්නවා ප්‍රියංකර ජයරත්නට ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය කෙහෙල රඹුකලට ඒවා මම දන්නවා නඩුත් මොනවද කියන දන්නවා. හැබැයි ඊට අමතරව කාටද දාලා තියෙන්නේ? මුද්‍රණ සංස්ථාවේ සභාපති ලක්ෂල කළමනාකාර පොලිස් කොස්තාපල්වරු දෙන්නයි විදුහල්පතිවරු නාගරික මන්ත්‍රීවරේ ලක්ෂල සභාපති ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයා පොලිස් සැරය. මොකද මේ වෙලා තිබෙන්නේ? මේ ආයතන තිබෙන කුමක් වෙනුවෙන්ද? මම දන්නවා ඒ වගේ නිලධාරී මහතුරුන්ට වමනාව තියෙන්න පුළුවන්. හැබැයි මේ දේශපාලන අධිකාරියත් මේ දේශපාලන බලයත් මේ යාන්ත්‍රණයත් ගොඩනැගී තිබෙන ආකාරය පිළිබඳව ඔවුන්ට අත්දැකීම් සහ භාවිතාවන්ගෙන් ඉතා හොඳ වැටහීමක් තිබෙනවා. ඒ නිසා ඔවුන් අතපුච්ච ගන්නේ නැහැ. මේක ඇත්ත කතාව. ඒ නිසා මම ඒක අපිටත් තිබෙන වගකීමක් ගරු සභාපතිතුමනි. විශේෂයෙන්ම ඒ වංචා දූෂණ මැඩ පැවැත්වීම සඳහා කටයුතු කරන නිලධාරීන් සහ ඒ ආයතන ආරක්ෂා කර ගැනීම පැත්තෙන් අපිත් අසමත් වී තිබෙනවා. මම දැන් කියන්න. බරපතල මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ දැන් කෙටි කරන්න. ඔව්. පොලිස්පතිවරයාට නියෝජ්‍ය පොලිස්පතිවරයාට විරුද්ධව දැන් CID එකකින් පරීක්ෂණ. ද අපිට සමත් FCID එකේ ප්‍රධානියට විරුද්ධව CID එකකින් පරීක්ෂණ යනවා. මොකක් වෙනුවෙන්ද? මොකක් වෙනුවෙන්ද පරීක්ෂණ යන්නේ? ගාමිණී සෙන්දත් කොහෙද හිටියේ කියලා හොයාගන්න බැරි වුණා කියලා. ඉතින් ගාමිණී සෙන්දත් ආපු දවස බලන්නකෝ. ආවේ දෙනියායේ ඉඳන්ද දෙනියායේ ඉඳන් ඇවිල්ලා ගෙගිරි පාරේ හිටියේ කොහෙද? ඔය දැනගන්නකෝ. ඉතින් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද මොකද්ද කියන්නේ? මේ චූදිතයන් ඇමතිවරුන්ගේ ගෙවල් වල ඉන්න බව තොරතුරු තිබෙනවා. මේ හොරුන් වංචනිකයන් ඇමතිවරුන්ගේ ගෙවල් වල ඉන්නේ නම් නිලධාරීන් අපි කොහොමද නඩු වලට යන්නේ කියලා අහනවා. ඇත්තනේ. ආරක්ෂාව දෙන ඇමතිවරුන් නිලධාරී කොහොමද නඩු කියන්නේ යන්නේ? ඒ නිසා මේ දූෂිත වලල්ල මම හිතන්නේ නෑ මේ අල්ලාහ්සෝ දූෂණ කොමිසම සභාවට අල්ලාහ්සෝ දූෂණ පිළිබඳව පනතෙන් ලබා තිබෙන බලයෙන් බිඳින්න පුළුවන් එකක් නෙවෙයි. මේක බිඳිය හැකි වන්නේ මහා ජන බලයකින් විතරයි. මේක බිඳින්න ඕන. මේක පුපුරවන්න ඕන. මේ රටේ දශක ගණනාවක් මහජනක දේපල කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරලා නාස්ති කරලා අවභාවිතව යොදවලා තමගේ සුඛ විහරණ සහිත ජීවිත සකස් කරගත්තා. ඈත ගොවි ජනපදවල මිනිස්සු ඈත දීවර ගම්මානවල මිනිස්සු රැකියා විරත තරුණය පාසල් යන දරුවා තමගේ ජීවිත පිළිබඳ අපේක්ෂා බංගතට පත්වීම තිබෙනවා. ලෙඩ දුක් වලින් වසංගත රෝග වලින් ආහාර වේලක් නැතිකමින් පෙළෙන මිනිස්සු සමුදායක් ගොඩනගී තිබෙනවා. හැබැයි ඒ අයගේ ශ්‍රමයෙන් උපදන ධනය ඉතා කුඩා අතලොස්සක් පොදි බැඳගෙන ඉතාම සුඛ විහරණ සහිත ජීවිත ගත කරමින් තිබෙනවා. මේ අල්ලාහ්සෝ දූෂණ කොමිසම සභාවට පමණක් බිඳිය හැකි කාර්යයක් කියලා විශ්වාස කරන්නේ. ඒ සඳහා මහජන බලයක් ගොඩනැගිය යුතුයි. ඒ වෙනුවෙන් අපි අපේ පැත්තෙන් ලබා දී උපරිම දායකත්වය ලබා දෙන බව සහතික කරමින් මම අවසන් කරන බොහොම ස්තුතියි සභාව. බොහොම ස්තුතියි. ගරු